द्विपति අපි අද සාකච්ඡා කරන්න යන්නේ සමාන්තර ශ්‍රේණි. right? සමාන්තර ශ්‍රේණි සාමාන්‍ය පෙළ ගණිතයේදී අපිට බෝලට ගැටලුවක් එනවා. මේ එනතම වෙන සමාන කොටස් වල සම්බන්ධ වෙනවා. ඒ නිසා මේ අපි මේ ශ්‍රේණි සමාකලනය එහෙම නැත්නම් සමාන්තර ශ්‍රේණි කායික ශ්‍රේණි කොහොමද කියලා බලන්න යන්නේ. right? මේ අපිට තියෙන ක්‍රමයක් සරණ පාල ක්‍රමය. මේක මේ එහෙම සරණපාල ක්‍රමයේ කියලා ක්‍රමයක් ඇත්තටම නෑ. මම මේ බාඩුම් පැහැදිලි කරන්න හදාගත්ත ක්‍රමයක්. right? මේ පොඩි කතන්දරයක්. right? පොඩි කතන්දරයක්. ද්වේපුත එක්තරා පන්තියක දඟකාර ළමෙක් සිටියා. දඟකාරකම කොච්චරද කියලා කියනවනම් ටීචර්ට මේ හරිම ඉස්සර දෙයක් මේ ළමයා. හැබැයි ගණන් හදන්න හරිම දක්ෂයි. ගණන් හදන්න දක්ෂයි. ඉතින් ගැටලුවක් ටීචර් ගැටලුවක් දීලා මේ දුන්නාන් පස්සේ අනිවාර්යෙන් මේක ටක් ගාලා කරනවා. කළා උත්තරේ දෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? පන්තියේ දඟ කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ හරිම ඉස්සරහට යනවා. හැබැයි ටීචර් දෙන හැම වෙලෙම කරනවා. right? ටීචර් දුන්නොත් ඕන වැඩක් කරලා උත්තරේ දෙනවා. right? එතකොට දැන් මේ සරණපාල කියලා. පොරගේ නම සරණපාල. දැන් මේ සරණපාලට කිව්වා ටීචර් දැන් මේ ඉස්සරහින් බේරෙන්නත් එපැයි. ටීචර් කල්පනා කරුවා ටිකක් වෙලා යන දෙයක් දෙන්න ඕන. මේ කරදරෙන් බේරලා ඉන්න පන්ති. මේ අනිත් ළමයින්ට කරදර කරන නිසා මේ කරදරෙන් බේරලා ඉන්න ටිකක් වෙලා යන වැඩක්. ටීචර් කිව්වා 1 සිට 100 දක්වා තියෙන පූර්ණ සංඛ්‍යාවල ඓක්‍ය සොයන්න කියලා. මොකද ටීචර් දීපු ප්‍රශ්නේ 1 සිට 100 දක්වා තියෙන පූර්ණ සංඛ්‍යාවල ඓක්‍ය සොයන්න කියලා. right? එතකොට දැන් කොහොමද දැන් ටීචර් දීලා ටික වෙලාවකට පස්සේ සරණපාල ගොඩක් වෙලා ගියේ නෑ. උත්තරේ ගෙනල්ලා දුන්නා. උත්තරේ දුන්නා. කීයද ගන්න? 5500යි. බොහොම ටික වෙලාවයි ගියේ. අපි ගත්තොත් මේ විදිහට 1 සිට 100 දක්වා තියෙනවා. අපි අංගත්තොත් 1 ධන 2 ධන 3 ධන 4 මේ විදිහට ගිහිලා මම ඩොට් පෙරියක් දාලා මේ විදිහට අන්තිමට තියෙනවා 99 ඔය විදිහට 100 දක්වා. මෙතන ඔක්කොම පද 100ක් තියෙනවා. මේ පද 100 ඓක්‍ය එකතු කරලා. right? හැබැයි මේ ගැටලුව දුන්නේ ඔක්කොම ළමයින්ට. හැම ළමයෙකුටම කරන්න කියලා දුන්නේ. දැන් අනිත් ළමයි මොකද කරන්නේ? පණ දාගෙන එකතු කරන ඔක්කොම. එකට දෙක එකතු කරනවා, දෙකට තුන එකතු කරනවා, තුනට හතර එකතු කරනවා, හතරට පහ එකතු කරනවා. ඕම එකතු කරගෙන යනවා. right? සරල පාඩම් ගාලා උත්තර ගෙනත් දුන්නා. 5500යි. 5500යි. 5050 කියලා උත්තරේ දුන්නා. සරණපාල කොහොමද ඒ උත්තරේ දුන්නේ? කොහොමද එකපාරට උත්තරේ කිව්වේ? දැන් ටීචර් කල්පනා කරුවා මේ තමයි එකපාරට උත්තරේ දුන්නා. දැන් කොහොමද සරණපාල උත්තරේ දුන්නේ? අන්න ඒක අපිට හොයන්න ඕනේ. අපි හිතමු මෙන්න මේ සංඛ්‍යාවල ඓක්‍ය අපි හිතමු S කියලා. හේරම්ටි එකතු කරලා එන අගේ S කියලා. සරණපාල මෙහෙම වැඩක් කිව්වා. දැන් මේකේ දෙගුණේ ගත්තා. දෙගුණේ ගත්තේ හැබැයි නිකන් නෙවෙයි. දැන් මේ මුළු අගේ මේ සංඛ්‍යාවලින් එකතුවේ දෙගුණේ ගත්තා. දෙගුණේ ගත්තේ කොහමද? හැබැයි නිකන් නෙවෙයි. සරණපාල කිව්වා මේක සරණපාල අගේ ඉඳන් මුලට. මේක අගේ ඉඳන් මුලට ලිව්වා. right? මේක අගේ ඉඳන් මුලට ලිව්වා. සරණපාල කිව්වේ මෙතන 100 ඉස්සලා 100 ලිව්වා. right? ඊළඟට 99 ලිව්වා. right?
100 ලිව්වා ඊට පස්සේ 99 ලිව්වා ඊට පස්සේ 100ට පස්සේ 99 එනවා 99ට පස්සේ 98 එනවා ඔය විදිහට ලියනවා. ඊළඟට ඊට පස්සේ 97 ලිව්වා. හරි? කොහොමද ලියලා අන්තිමට මෙතනට එනවා මෙතනට එන්නේ 2 එනවා ඊළඟට 1 එනවා. දැන් මොකද කෙරුවේ? අගේ ඉඳන් මුලේ ඉඳන් අගටයි අගේ ඉඳන් මුලටයි ලැබෙති මේකෙන් පෙන්වන්නේ ඒ අගේ. මේ ස්වල් පෙන්වන්නේ ඒ අගේ. මොකද මෙතනක් තියෙන එකේ ඉඳලා 100ට අගේ මෙතනක් තියෙන එකේ ඉඳලා 100ට අගේ. දැන් මෙහෙම එකතු කරුවොත් බලන්න මෙහෙම එකතු කරුවන් පස්සේ S එකතු කරුවන් පස්සේ 2s s දැන් s කියන්නේ 2s. ඒ කියන්නේ s වගේ දෙගුණයක්. ඒ කියන්නේ 1 සිට 100 දක්වා තියෙන අගයන්ගේ දෙගුණයක් හරියට එන්න ඕනේ. දැන් බලන්න මෙතන 100 එකයි එකතු කරුවාම කීයද? 101යි. 2යි 99 එකතු කරුවාම කීයද? ඒත් 101යි. 98යි 3යි එකතු කරුවාම කීයද? ඒත් 101යි. 97යි 4යි එකතු කරුවාම පස්සේ ඒත් 101යි. ඕම් බලන්න. ඔය දිගිලා 99 2යි එකතු කරුවොත් කීයද? ඒත් 101යි. මේ 100යි 101යි. මේ හැම එකම 101යි. දැන් දුර පුතාට පේන්නේ ඇති මෙතන හරියටම 101 වනම් කීයක් තියෙනවද? මේ දෙකක් එකක් වෙනවා. මෙතන ඔක්කොම මෙතන පද 100යි මෙතන පද 100යි ඔක්කොම 200ක් තියෙනවා. ආපහු මේ දෙකක් එකතු වෙලා එකක් බවටපත් වෙනවා. එහෙනම් මෙතන පද කීයක් තියෙනවද ඔක්කොම? 100ක් තියෙන්න ඕනේ. මෙතන පද 100ක් තියෙනවා. පද 100යි. මෙතන පද 100යි. right? එතකොට 101 වැඩි කිරීම 100. එතකොට 101 100ක් තියෙනවා මෙතන මුළු ගාන ගන්න පුළුවන් 101 වැඩි කිරීම 100 කියලා. right? එහෙනම් දැන් අපිට සරල සමීකරණයක් තියෙනවා. දැන් මේ දෙක මේ පැත්තට ගේන්න. 2s කියන්නේ 101 වැඩි කිරීම 100 නම් එහෙනම් s කියන්නේ දෙපැත්තම අපි දෙකෙන් බෙදුවොත් මේ 101 වැඩි කිරීම 100 බෙදීම 2. මේ පැත්ත 2යි කැපිලා යනවා අපිට එනවා 100යි. මෙතන දෙවරක් 50යි. 50 වැඩි කිරීම 101 අපිට එනවා 5050යි. ඔන්න ඕක තමයි සරණ පාර කියන්නේ. සරණ පාර බැලුවා මෙතන 101 100ක් තියෙනවා. ඔය 101 100 අරගෙන ඒක දෙකෙන් බෙදලා ගත්තා නම් මේකේ උත්තරේ එන්න ඕනේ කියලා. right? අන්න ඒ ආකාර සරණ පාර මේකට උත්තරේ සැපේවා. right? දැන් මේ සරණ පාර ක්‍රමය දැන් අපි ඇත්තටම බැලුවොත් මෙන්න මේ ශ්‍රේණිය මොකක්ද? right? මේ ශ්‍රේණිය ඇවිල්ලා සමාන්තර ශ්‍රේණියක් නේද? මේක සමාන්තර ශ්‍රේණියක් නේද? ඊළඟට මේ ක්‍රමේ හැම සමාන්තර ශ්‍රේණියකටම යොදන්න පුළුවන්. අපි බලමු මේ සමාන්තර ශ්‍රේණියක් කියන්නේ මොකක්ද කියලා. දැන් මේ බලමු. දැන් මේක සමාන්තර ශ්‍රේණියක්. right? සමාන්තර ශ්‍රේණියක් කියන්නේ පද දෙකක් අතර අනුගම මේ ශ්‍රේණිය ආපහු ක්‍රම ආදාය. එකතු විදිහට ලියන්න පුළුවන් 3 4 5 6. දැන් මේක සමාන්තර ශ්‍රේණිය. බලන්න මේ අතර ગેප් එක මේ අතර අඩු දෙනම හැම එකක් අතරම ગેප් එක එකයි. මේ පාරතර එකයි. අපි කියන එකට පොදු අන්තරය කියලා. පොදු අන්තරය. මේ ශ්‍රේණියේ පොදු අන්තරය අපි ඒක සාමාන්‍ය හඳුන්වන සිම්පල් d කියලා d වලගේ එකයි. ඊළඟට මුල් පදේ කීයද? මුල් පදේ ඉන්නේ මුල් පදේ ඉන්නේ a. අපි ඒක a කියලා හඳුන්වනවා a වලගේ එකයි මේ ශ්‍රේණියට. එතකොට දැන් අපි බලන්න ඕනේ මේ සරණපාල ක්‍රමයේ ඕනම සමාන්තර ශ්‍රේණියකට දාන්න පුළුවන් කියලා. ඕනම සමාන්තර ශ්‍රේණියකට දාන්න පුළුවන් කියලා. දැන් අපි ගත්තොත් දැන් මේ සමාන්තර මේක සමාන්තර ශ්‍රේණියක්. මේ ක්‍රමය අපිට ඇත්තටම ඕනම සමාන්තර ශ්‍රේණියකට දාන්න පුළුවන්. right? ඕනම සමාන්තර ශ්‍රේණියකට දාන්න පුළුවන්. දැන් අපිට ගන්න පුළුවන් සමාන්තර ශ්‍රේණියක පොදු අන්තරය. දැන් අපිට පොදු අන්තරේ d නම් ඒ සමානයි ඒ මුල් පදේ එකයි මේ සමාන්තර ශ්‍රේණිය.
तो මේ සමාන්තර ශ්‍රේණිය අපිට අදින්නම් මුලට මුලින්ම අකට ඇලුවාම අයික්‍ය හොයාගන්න පුළුවන්. right? දැන් අපි බලමු මේ සූත්‍රය. එතකොට අපිට මෙතෙන් සූත්‍රයක් අපිට ගන්න පුළුවන් ඕනම සමාන්තර ශ්‍රේණියකට පොදු නම් මේක සමාන්තර ශ්‍රේණිය පද ගන්න එන්නම්. right? අපි හිතමු පද ගන්න එන්න. දැන් මේක නම් 100යි පද ගන්න. n කියන්නේ 100යි මේකට නම්. එතකොට ගන්න 100යි. එතකොට a කියන්නේ මුල් පදය 1යි. l කියන්නේ අවසාන පදය. તો පදේ n සංඛ්‍යාවක අයික්‍ය අපිට ගන්න පුළුවන් Sn කියලා. Sn කියන්නේ පද n සංඛ්‍යාවක අයික්‍ය. පද n සංඛ්‍යාවක අයික්‍ය අපිට ගන්න පුළුවන් මේ ආකාරයට. ඒත් අපිට එනවා Sn කියලා කියන්නේ මුල් පදයයි අග පදයයි එකතු කරලා දෙකෙන් බෙදලා මුල් පදයේ අපිට ඉස්සෙල්ලා මුල් පදයයි අග පදයයි එකතු කරලා දෙකෙන් බෙදලා ඒක මුල් පද සංඛ්‍යාව ගුණ කෙරුවා නම් අපිට එනවා පද n සංඛ්‍යාවකයි. તો මේක අපි හරියට සකස් කරලා ලියුවොත් n බෙදීම දෙක මේ දෙක මෙතනට ගන්න n බෙදීම දෙක ඒ දන්නේ l කියලා ගන්න. n බෙදීම දෙකයි ඒ දන්නේ. එතකොට මේ සූත්‍රයේ මතක තියාගන්න මුල් පදයයි අවසාන පදයයි එකතු කරලා දෙකෙන් බෙදලා පද සංඛ්‍යාවෙන් ගුණ කරනවා කියලා. right? මේක අපිට මේ ප්‍රතිශත ගණන් වල එන පොලි ගන්න එකදී මාසික වාරිකයත් පොලි ගන්න එකදී මාසික වාරික ගන්න එකටත් අපිට ඒක ප්‍රයෝජනක් තියෙනවා. දැන් මාසික වාරික ගන්න මාස එකක් ගන්න. මාස එකක් ගන්න එකටත් ඒක අපිට බාහිතා ගන්න පුළුවන්. ඒ මාස එකක් ගන්න එන්නේ මේ ආකාරයට නේද? එතකොට ඉන් වාරයක් ඉන්ධන එක බෙදීම දෙක කියලා ගත්තේ ඒ ආකාරයට. දැන් අපිට මෙතන අපි පදේ n සංඛ්‍යාවක් තියනවා. 1 ධන 2 ධන 3 ධන ඔය විදිහට කියලා අවසාන පදේ එන්නේ. එහෙනම් මේ පද සංඛ්‍යා ඔක්කොම එකතු ගියේ දෙන්නේ n වාරයක් n ධන 1 බෙදීම 2. ඒ කියන්නේ මේ n කියන්නේ අවසාන පදේ මෙතන 1 කියන්නේ මුල් පද පළවෙනි පද ඒක එකතු කරලා දෙකෙන් බෙදලා n වලින් ගුණ කෙරුවා. right? අපි අර මේ ණය ගන්න වලදී එතනදී මාසික වාරිකය ගන්න එනකොට අපිට ආව පදයක් මාස එකක් ගන්න කියලා. ඒක ගන්න එකනේ මේ සූත්‍රය. එතනත් එන්නේ මෙතන අවසාන පදයේ එනුයි එක එකතු කරලා දෙකෙන් බෙදලා n වලින් ගුණ කරනවා. මේ සූත්‍රයම තමයි. දැන් මෙතනත් තියෙන්නේ ඒ කියන්නේ මුල් පදේ, ඒ කියන්නේ අවසාන පදේ එක එකතු කරලා දෙකෙන් බෙදලා n වලින් ගුණ කරනවා. ඒතකොට මේක හිතේ තියාගන්න ඕනේ. අපිට මෙතනින් පටන් ගන්නත් පුළුවන් වුණා නේ. හරි. එතකොට අපි බලමු ඕනම සමාන්තර ශ්‍රේණියක් අපි කොහොමද ලියන්න පුළුවන්. දැන් අපිට ඕනම සමාන්තර ශ්‍රේණියක් ලියන්න පුළුවන් මේ ආකාරයට. මුල් පදයයි හරි. අපි පොඩි උදාහරණයක් කියමු. සමාන්තර ශ්‍රේණි කීපයක් අපි ලියලා දාමු. දැන් මම ලියන උදාහරණ අපිට දන්නවා නම් මුල් පදේ දන්නවා නම් පොදු අනුපාතය දන්නවා නම් සමාන්තර ශ්‍රේණිය ලියන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු මුල් පදයයි a සමානයි 3යි. d සමානයි 2යි. මුල් පදයේ 3යි පොදු අන්තරය 2යි. तर මුල් පදයේ පොදු අන්තරය දන්නවා සම්ශ්‍රේණිය ලියන්න. මුල් පදයේ 3. මේ 3ට දෙකක් එකතු කරන 5යි. 5ට දෙකක් එකතු කරන 7යි. 7ට දෙකක් එකතු කරන 9යි. අපිට ඕන තරම් පද ලියන්න පුළුවන්. 9 දෙකක් එකතු කරන 11යි. ඔන්නේ ආකාර ශ්‍රේණිය ලියන්න. තව උදාහරණයක් ගමු. මේක උදාහරණ 1 උදාහරණ 2 ගමු. අපි දුමු a සමානයි දින 10යි d සමානයි 3යි. ඒ වලගේ ඍණ 10යි d සමානයි 3යි. හරි. දැන් මුල් පද ඍණ 10යි. ඍණ 10ට 3ක් එකතු වුණාම කීයද? ඍණ 7යි.
ඍණ 4ට 3ක් විරුද්ධ කරුවාම කීයද? ඍණ 4යි. ඍණ 4ට 3ක් විරුද්ධ කරුවාම කීයද? ඍණ 1යි. ඍණ 1ට 3ක් විරුද්ධ කරුවාම කීයද? ධන 2යි. ධන 2ට 3ක් විරුද්ධ කරුවාම කීයද? 5යි. 5ට 3ක් විරුද්ධ කරුවාම 8යි. ඔය විදිහට අපිට ශ්‍රේණිය ලියන්න පුළුවන්. ඕනෑම පද සංඛ්‍යාවක් ලියා දක්වන්න පුළුවන් ශ්‍රේණිය. right? તો මේ සමාන්තර ශ්‍රේණිය වල මේ අපිට ඒ ආකාරයට ලියන්න පුළුවන්. දැන් අපිට තව උදාහරණයක් අපි ගමු. A සමානයි CI D සමානයි ඍණ 2යි. මුල් පදයේ CI පොදු අන්තරය ඍණ 2යි. ඒක අපිට ලියන්න පුළුවන් පළවෙනි පදයේ CI. ඊළඟ පදේ මේ ඍණ 2 එකතු කරා. ඍණ 2 එකතු කරනවා CI දෙකක් අඩු වෙනවා. ඒක 98යි. 98 ඍණ 2ක් එකතු කරාම 96යි. 96ට ඍණ 2ක් එකතු කරාම 97යි. ඔය විදිහට යන්නේ CI. අගේ අඩුවේ වියන්නේ. ඔය ආකාරයට අපිට ලියන්න පුළුවන් ශ්‍රේණික මුල් පදයයි පොදු අන්තරය දන්නවනේ. right? ශ්‍රේණික මුල් පදයේ first term එකයි එහෙම නැත්නම් common difference එක right? පොදු අන්තරය දන්නවනම් අපිට පුළුවන් ශ්‍රේණිය ලියාගෙන යන්න. right? මේ ආකාරය. අපි බලමු අඥාත පද වලින් කොහොමද ශ්‍රේණිය ලියන්නේ? අඥාත පද වලින් අඥාත පද වලින් ශ්‍රේණිය ලියනවා නම් අපිට ලියන්නේ මෙයා. පළවෙනි පදේ A. දෙවෙනි පදේ එන්නේ A ධන D. පළවෙනි පදේට පොදු අන්තරය එකතු කරලා පස්සේ දෙවෙනි පදේ එනවා. මේකට තව D එකක් එකතු කරුවොත් මේක තව D එකක් එකතු කරුවොත් A ධන 2යි. මේක තමයි තුන්වෙනි පදේ. ඊළඟට හතරවෙනි පදේ එන්නේ මේක තව D එකක් එකතු ගන්නවා නේ A ධන 3යි. ඊළඟට පස්වෙනි පදේ එන්නේ A ධන 4යි. මේ ආකාරයට විශේෂ ලියන්න පුළුවන්. පද ඕන සංඛ්‍යාවක් ලියන්න පුළුවන්. දැන් මේකේ පොදු රටාවක් තියෙනවා. අපි මේ පද වලට නම් දෙනවා. right? දැන් අපිට නම් ඕනේ මොකද නම දෙන්නේ? පළවෙනි පදේට ඇලිස් කියලා කියන්නේ. දෙවෙනි පදේට පීටර් කියලා කියන්නේ. තුන්වෙනි පදේට තාමක් අය නමක් කියන්නේ නැහැ. එන්නේ අපිට තියෙන පොදු රටාවක් තියෙනවා. පළවෙනි පදේ අපි කියනවා T1 කියලා. දෙවෙනි පදේ අපි කියනවා T2 කියලා. තුන්වෙනි පදේ අපි කියනවා T3 කියලා. හතරවෙනි පදේ අපි කියනවා T4 කියලා. ඔන්න ඒ විදිහට අපිට නම් කරන්න පුළුවන්. පද. නාම කරගෙන දැන් T5 T1 T2 T3. දැන් බලන්න අපිට පුළුවන් ද මෙතනින් n වන පදේට එහෙම නැත්නම් r වන පදේට එහෙම නැත්නම් k වන පදේට මොකක් හරි එහෙම පොදු සූත්‍රයක් ගොඩනගා ගන්න. n වන පදේ n වෙනි පදේ n වන පදේ n වන පදේ t n වෙනවා. එයාගේ නම t n වන පදේ t. එතකොට n වන පදේ t n නම් අපි බලමු. දැන් බලන්න මෙතන හොඳට මෙතන 2 කියනකොට මෙතන d වල සංගුණකය 1යි. 3 කියනකොට d වල සංගුණකය 2යි. හැබැයි 3ට එකක් අඩුවෙන් තියෙනවා. දැන් මෙතන 3 නම් මෙතන 2. මෙතන 4 කියනකොට මෙතන 3. මෙතන 5 කියනකොට මෙතන 4. හැමතිස්සෙම n වලට වඩා එකක් අඩුවෙන් තමයි තියෙන්නේ d වල සංගුණකය. ඒ අපිට n වල සංගුණකය. මෙතන එන අපිට ගන්න පුළුවන්. හැම පදයකම A තියෙනවා. A ධන කියලා එන්නේ. ඊට පස්සේ n දින එක වාරයක් D. ඔන්න ඔය ආකාරයට අපිට n වෙනි පදයේ සඳහා සූත්‍රයක් ගන්න පුළුවන්. මේ ආකාරයට n වෙනි පදයේ සඳහා සූත්‍රයක් ගන්න. ඊළඟට අපි බලමු දැන් මම කිව්වා දැන් මේක සමාන්තර ශ්‍රේණියක්.
එහෙනම් මේ සමාන්තර ශ්‍රේණිය එක්ක සරණපාල මෙතඩ් එකෙන් කරන්න පුළුවන්. right? සරණපාල මෙතඩ් එකෙන් කරන්න පුළුවන්. එතකොට අපි මේ ගත්තොත් SN කියලා ගමු. පදයෙන් සංඛ්‍යාවයි A ධන B A ධන දෙකයි ඔය විදිහට අපිට ලියන්න පුළුවන්. කොහොම ගිහිල්ලා A ධන මෙතන n ඍණ එක වාරයක් d n වෙනි පදේ. පදයෙන් සංඛ්‍යාවක ඓක්‍ය අපි ගන්න යන්නේ. ඔය ආකාරය. මේ දින පළවෙනි පදේ, දෙවෙනි පදේ, මේ තුන්වෙනි පදේ, මේ හතරවෙනි පදේ, මේ n වෙනි පදේ. ඒ ඩොට් පේලි මේ අතර පද ගොඩක් තියෙනවා අපිට ඔක්කොම ලියන්න බැහැ නිසා අපි ඩොට් පේලියක් මේ විදිහට දානවා. මේ අතර සේරම පරිදි. ඊළඟ අපිට පුළුවන් සරණපාල මෙතඩ් එක ගන්න නම් මේක අග පදේ මුලට ලියන්න. මෙතන ලියන්න පුළුවන් A ධන n ඍණ එක වාරයක් ඊළඟ එකෙන්නේ මේකට A ධන n ඍණ දෙක වාරයක් ඔය විදිහ ලියාගෙන යන්න පුළුවන්. කොහොම ලියාගෙන ගියාම අපිට එනවා මෙතනට එන්නේ අවසාන එකේ. දැන් මේ දෙක එකතු කරුවොත් අපිට හැම පදයක්ම එන්නේ මේ පැත්ත 2s එනවා. A ධන A 2a මෙතන n ඍණ එක වාරයක් d. ඕකේ. මේ දෙක එකතු කරුවත් අපිට එක d ක් කැපිලා යනවා. මෙතන එනවා A ධන n ඍණ එක වාරයක් d. හැම පද දෙකම එකතු වුණාන් පස්සේ එන්නේ A ධන n ඍණ එක වාරයක් d. අවසාන පද එකතු කරුවත් අපිට එන්නේ A ධන n ඍණ එක වාරයක් දෙකක් A ධන දෙකක් A මෙතන දෙකක් A මෙතන දෙකක් A මෙතන දෙකක් A ධන n ඍණ එක වාරයක් d. මේ පද කීයක් තියෙනවද ඔක්කොම? මෙතන තියෙන පද n සංඛ්‍යාවක් තියෙනවා. n සංඛ්‍යාව. ඒත් අපිට එනවා n වාරයක් පද එක පදයක් මේක මේ වගේ පද තියෙන n සංඛ්‍යාවක් එන මුළු ගාන එනවා n වාරයක් දෙකක් A ධන n ඍණ එක වාරයක් දෙකක් SN සමානයි n බෙදීම 2යි දෙකක් A ධන n ඍණ එක වාරයක් හරි. ඒක උදේ ටිකක් අමාරුයි. ඒක ටිකක් අමාරුයි. අපි ඒ නිසා මේ ටික පොඩ්ඩක් අමතක කරලා දාලා අපි එමු වෙනින් ක්‍රමයකට. වෙනින් ක්‍රමයකට. මේක ඇර පොඩ්ඩක් ආපහු අමතක කරලා දාලා රයිට් අපිට මේ සූත්‍රය ලබා ගන්න ඕනේ. මේක මතක තියාගන්න. SN සමානයි n බෙදීම 2යි දෙකක් A ධන n ඍණ එක වාරයක් d කියලා. රයිට්? ඒක ටිකක් අමාරුයි. අපි බලමු. දැන් අපි ආපහු යමු සරණපාල මෙතෙන්ට. මොකද සරණපාල මෙතෙන්ට එහෙනම් අපි කියන්නේ පළවෙනි පදයයි අවසාන පදයයි එකතු කරලා දෙකෙන් බෙදලා මුළු පද සංඛ්‍යාවෙන් ගුණ කෙරුවන් පස්සේ ශ්‍රේණිය ඓක්‍ය වෙනවා. දැන් බලන්න මේකේ අවසාන පදෙ මොකක්ද? දැන් එහෙනම් මෙතන පදයෙන් සංඛ්‍යාව අපිට නිවැරදිව ලියා ගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ අපි මේ තියෙන්නේ n වෙනි පදේ. මේ තියෙන පළවෙනි පදේ. මෙතන පදයෙන් සංඛ්‍යාවක් තියෙනවා. මෙතන පදයෙන් සංඛ්‍යාවක් තියෙනවා. දැන් මේ ගත්තොත් අපිට SN එන්න ඕනේ කොහොමද? දැන් සරණපාල මෙතන දෙක දැම්මා. හරි? අපිට මොකද කරන්න ඕනේ? පළවෙනි පදයයි n වෙනි පදේ එකතු කරන්න. පළවෙනි පදේ ගත්තා. ඒ ගත්තා. එන්නේ අවසාන පදේ ගත්තා. අවසාන පදේ මේ තියෙන්නේ. අවසාන පදේ ඉන්නේ ඒ වාරය n ඍණ එක A ධන මේ තියෙන අවසාන පදේ. මේ තියෙන්නේ මුල් පදේ. මේක තමයි L. L කියන්නේ මේක. L. අවසාන පදේ L කියලා ගන්න පුළුවන් පදයෙන් සංඛ්‍යාව.
එන්නින් පදේ කියන්නේ ඒකම තමයි. එන්නින් පදේ මේ කියන්නේ පොදුයි අපිට ඕන පදයකට මේක දාන්න පුළුවන්. ඒක මෙතන අපිට අවසාන පදේ එන්නේ. මේ ටික එකතු කරලා මේක දෙකෙන් බෙදලා එන්න වලින් ගුණ කරන්න ඕනේ. පළවෙනි පදේ අවසාන පදේ එකතු කරලා දෙකෙන් බෙදලා එන්න වලින් ගුණ කරන්න. එතකොට අපිට එනවා මෙතන ඒ දන ඒ දෙකයි කියලා එනවා. එන්කින් එක වාරයක්. දෙකින් දෙක වාරයක්. මේක අපි සකස් කරලා ලියන්න මම එන්න මෙතන මුලට අරගන්න මේ දෙකත් මෙතනට ගන්න අපිට සුකුදු ආකාරයේ දෙකක් ඒ දන එන්ජින් එක වාරයක් මේක තමයි අපිට පද එන් සංඛ්‍යාවක් දසු. ඒතර මේක අපිට ලේසි මේ මෙතන දෙවන් කියන අවසාන පදයයි පළවෙනි පදයයි අවසාන පදයයි එකතු කරලා දෙකෙන් බෙදලා අපිට ගන්න මුළු පද සංඛ්‍යාව ගුණ පද එන් සංඛ්‍යාවක් කියනවා. එන්නවල ගුණ කිරීම පස්සේ පද එන් සංඛ්‍යාවක i කියනවා. හරි. හරි. දැන් අපි සමාන්තර ශ්‍රේණියක් සඳහා උදාහරණයක් කරමු බලන්න. එන්නේ පදේ මේක මතක තියාගන්න. tn සමාන a දන් එන්නේ කවාරයක්දී මේ සූත්‍ර දෙක මේ සූත්‍ර තුනක් තියෙනවා. සූත්‍ර තුන මතක තියාගන්න ඕනේ. right? ඒ අනිත් සූත්‍රය තමයි sn සමානයි n බෙදීම 2යි a දන් a මේක තමයි අනිත් සූත්‍රය. අවසාන පදයේ මුල් පදයේ එකතු කරලා දෙකෙන් බෙදලා මුළු පද සංඛ්‍යාව ගුණ කෙරුවා නම් මුළු පද සංඛ්‍යාව i කියලා. දැන් අපි බලමු ගැටලුවක් සාකච්ඡා කරන්න. උදාහරණ එක හතර යන ශ්‍රේණිය පළවෙනි කොටස මුල් පදය සිම්පල් a සහ පොදු අන්තරය සිම්පල් d අගේ ලියා දක්වන්න. පළවෙනි කොටසේ දෙක මෙම ශ්‍රේණියේ එකොළොස් වන සහ 16 වන පද ලියා දක්වන්න. තුන්වෙනි කොටස 11 වන සහ 16 වන පද ලියා දක්වන්න. මෙම ශ්‍රේණියේ පද 16ක ඓක්‍ය සොයන්න. මෙම ශ්‍රේණියේ පද 16ක ඓක්‍ය සොයන්න. පස්වෙනි කොටස අපලිස් 9 වන්නේ කීවෙනි පදයේ? ඊළඟට
2 3 4 5 පස්වෙනි කොටස පද එකසිය 66 වන්නේ පද කීයකයි එකසිය 66 වන්නේ පද කීයකයි right දැන් බලන්න මේක ඇතුලේ මුල් පදේ පැහැදිලි මුල් පදේ ඒ කියන්නේ A සමාන 1යි පළවෙනි පදේ D කියන්නේ බලන්න මේක අනුපාත අන්තරේ 3යි. මේ අන්තරයත් 3යි. 7න් 4ක් ගියත් 3යි. 4න් එකක් අඩු කරුවත් 3යි. එහෙනම් D කියන්නේ අපිට එන 3යි. පොදු අන්තරේ 3යි. දෙවෙනි කොටස 11 සහ 16 පද ලියාගන්න. ඒ කියන්නේ T11. T11 කියන්නේ අපි Tn කියලා කියන්නේ A ධන n දින එක වාරයක් D. එතකොට A කියලා කියන්නේ 11 A කියන්නේ 1යි. අපි T11 ගන්න එක කරන්නේ 11 සිම්පල්. ඒ කියන්නේ n සමාන 11යි. එතකොට A කියන්නේ කීයද 1යි. n කියන්නේ 11 11 එකක් ගියාම 10යි D. එතකොට අපි දුත් 11 ඍණ 1 වාරය D කියන්නේ 3යි. එතකොට 31යි. 11 වෙනි පදේ 31යි. right ඊළඟට T16 වෙනි පදේ T16 වෙනි පදේ අපි ගත්තොත් 1 ධන 15 වැඩි කිරීම 3. તો 16 වෙනි පදේ එනකොට මෙතන D වල සංගුණකයේ 15 16ට වඩා එකක් අඩුයි D දින 1 15 වැඩි කිරීම 3. එතකොට 1 ධන 45 සමාන 46යි 46යි. ඊළඟට 46යි. ඊළඟට අපි අහනවා පද 16ක අයික්කය. Sn සමානයි n බෙදීම 2යි දෙකක් A ධන n දින 1 වාරයක් D. මේ සූත්‍රයට ආදේශ ගන්න. දැන් අපිට 49 පද 16ක අයික්කය. ඒ කියන්නේ අපිට ඕනේ S16. S16 කියන්නේ මේ ශ්‍රේණියේ පද 16ක අයික්කය. right පද 16ක අයික්කය. එතකොට n කියන්නේ n කියන්නේ 16යි. 16 බෙදීම 2 මේකට ආදේශ කරන්න. එතන 2 වැඩි කිරීම A කියන්නේ 1යි ධන n ඍණ 1 n කියන්නේ 16යි 16 ඍණ 1 වාරයක් D කියන්නේ 3යි. මේක සුළු කරලා ගන්න මෙතනින් එනවා 8යි මෙතනින් එනවා 2 16 එකක් ගියාම 15යි 15 වැඩි කියන 45යි 45යි 47 වැඩි කිරීම 8. එතකොට මෙතනින් එනවා තුන්සිය 76යි 376ක් වෙනවා 376යි පද 16ක අයික්‍ය 376යි ඊළඟට අපිට එනවා ඊළඟට අපිට තියෙන්නේ 49 වන්නේ කීවෙනි පදේ ඒ කියන්නේ අපිට SN වල අගේ තියලා තියෙන 49යි කියලා අපි A දන්නවා 1යි D කියන්නේ 3යි අපි හැබැයි n දන්නේ නැහැ n හොයන්න ඕනේ
කියන අපි ගන්න 49 වෙනි කී පද කොපමණක අයික්කේද කියලා අහන්නේ. ඒ කියන්නේ n සොයන්න ඕනේ. right? n වලගේ සොයන්න. ඒත් අපි මේ සූත්‍රයට ආදිස් ගන්න. xn සමානයි n බෙදීම 2යි. දෙකක් a ධන n දින 1 වාරයක් b. එතකොට n බෙදීම 2යි. xn වලට දාන්න 49 දාන්න. එතකොට 2 වැඩි කිරීම 1 ධන n දින 1 වැඩි කිරීම 3. මෙතන අපිට එනවා මේ දෙක මේ පැත්තට ගෙනියන්න. හරස් පිටු කරලා මේ දෙක මෙතන බෙදිලා තියෙන එක මේ පැත්තට ගෙනියන්න පුළුවන්. එතකොට අපිට එනවා 98යි කියලා. 49 වැඩි කිරීම 2 සමානයි n වාරයක් 2 ධන 3ක් n ඍණ 3 කියලා එනවා. 3ක් n ඍණ 3 කියලා එනවා. 3ක් n ඍණ 3. n වාරයක් මෙතනින් එනවා අපිට 3ක් n ඍණ 1 වාරයක් 98යි කියලා එනවා. මෙතින් අපේ වර්ග සමීකරණයක් එනවා. මේ පැත්තේ නම් 3n වර්ගය ඍණ n සමානයි 98යි. මෙතින් අපේ වර්ග සමීකරණයක් හදා ගන්න පුළුවන් 3n වර්ගය ඍණ n මේ 98 මේ පැත්තට ගේන්න. ඒක ඍණ 98 වෙනවා. සමානයි 0 වෙනවා. දැන් මේක වර්ග සමීකරණයක්. ඒ වෙන්නේ 98 මේක සාධක වලට වෙන් කර ගන්න නම් අපිට 98 සාධක ඕනේ. right? ඒකෝල අපි බලන්න මේ 3 වැඩි කිරීම 98 කීයද කියලා. 3 වැඩි කිරීම 98 අපිට ලියන්න පුළුවන් 3 වැඩි කිරීම මොකද 49 වැඩි කිරීම දෙක. මේක ලියතේ අපිට මැද එකක් වෙන විදිහට ගන්න ඕනේ. ඒතකොට 3 වැඩි කිරීම මෙතන ලියන 7 වැඩි කිරීම 7 වැඩි කිරීම 2 කියලා ලියන්න පුළුවන්. එතකොට අපිට ගන්න පුළුවන් 3 වැඩි කිරීම 98 14 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 49 98 වැඩි කිරීම 2 එතකොට අපිට 6 වැඩි කිරීම Tenis ada anu ada dengan rezeki dengan juga එතන 146 වන්නේ කීවෙනි පදයෙන් කියලා කරගන්න. මේක වෙනස් කරගන්න දෙත්තේ මෙතන 146 වන්නේ කීවෙනි පද කීයක අයිකේ. පද කීයක අයිකේ. ඒක අපිට එන්නේ මෙතන 146. 146. එතකොට 146 අපි දැන් මේ කරන්නේ හතරවෙනි කොටස. පස්වෙනි කොටස කරන්නේ. පස්වෙනි කොටස. හතරවෙනි කොටස පොඩ්ඩක් අමතන්න අපි දැන් හතරවෙනි කොටස කරමු. right? පස්වෙනි කොටසෙන් පස්සේ right? පස්වෙනි කොටස SN කියලා කියන්නේ 146.
146 ඒ කියලා කියන්නේ එකයි. එතකොට ඉතින් අපිට ඕනේ දැන් එන්නලාගේ පිළිගන්න. පද සංඛ්‍යාව 146 ඒ කියන්නේ 1යි d කියන්නේ 3යි. එතකොට එසෙන් සමාන එන්බෙඩින් මේ සූත්‍රය රාශි 146 ගන්න මෙතන එනවා උඩ අපිට ඉතින් එනවා අපිට 298යි 92යි මේක මේ දෙක මේ පැත්තේ 292යි මෙතන අපිට 292යි මෙතන එනවා අපිට මේක වර්ග සමීකරණයක් විදිහට හදන්න පුළුවන් 292යි මෙතන එනවා ගින්න 292 කියලා එනවා මේ ආකාරයට. දැන් මෙන්න මේ වර්ග සමීකරණය අපි වැඩි කරන්න ඕනේ. අදා ගන්න ඕනේ. මෙන්න මේ 3යි 292 එකතු ගුණ කරන්න. 3යි 292යි. මේ 292 ආපු විදිහත් මතක් කරගන්න. 292 ආවේ අපිට මෙතන 146 දෙකෙන් ගුණ වෙනවා. right? මේක තවත් සාධක වලට අපිට වෙන් කර ගන්න පුළුවන් 146 මේක අපිට ගන්න පුළුවන් 73 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 එතකොට තවත් මේක අපිට සාධක වලට ගන්නවා නම් 46 වැඩි කිරීම 146 වැඩි කිරීම 2 අපිට එන 2.12 2 ඉතින් එකක් 2.4 8 1 9 2.2යි ඉතින් එනවා අපිට 2 එන්ඩින් එක 3යි එන්ඩින් 3 එතකොට මෙතන එන 3යි එන්ඩින් 1 3යි එන්ඩින් 1 කියලා එනවා 3යි එන්ඩින් 1 කියලා එනවා ඉන්වාලේ 3යි දිනේ. તો 3යි දිනේ එක මේකෙන් අපිට වර්ග සමීකරණයක් හදන්න පුළුවන් n වැඩි කිරීම 3යි 3යි වර්ගය ඍණ n කියලා. එතකොට 292 සමානයි මේ. 3යි වර්ගය ඍණ n ඍණ 292 සමානයි දෙක. මේක තමයි වර්ග සමීකරණය. ඕන අපිට මේක සූත්‍රය දාලා හොයන්න පුළුවන් n වලදී. එහෙම නැත්නම් අපිට සාධක වෙන් කරගන්න පුළුවන්. right? 292 සාධක. අපිට එනවා 100 අපිට එනවා බෙලින්ම 146 වැඩි කිරීම 2. right 146 ආපහු දෙකකින් බෙදෙනවා 73 වැඩි කිරීම 2. right ඊට පස්සේ අපිට එනවා 11 වරක් වෙන්නේ නැහැ මේක. 11 වරක් කොහොම වැඩි කිරීම 2 වැඩි කිරීම මේ ගොඩක් තියෙද්දි ටිකක් බලපතල වැඩි බලමු හතරෙනි කොටස කරලා ඉන්නේ හතරෙනි කොටස හතරවෙනි කොටස අපිට ඉන්නේ 49 වන්නේ කීවෙනි පදේ 49 තොර අපිට එන tn සමානයි a ධන n ඍණ 1 වාරයක් a කියලා කියන්නේ 1යි n අපිට n තමයි හොයන්න තියෙන්නේ tn අගේ දීලා තියෙනවා tn කියන 49
n ඍණ 1 d කියන්නේ 3යි. එතකොට අපිට මේ එක මේ පැත්තට ගෙන 49 එකක් ගියාම 48යි. n ඍණ 1 වාරයක් වැඩි කිරීම. එතකොට දෙපැත්තම බෙදන්න මෙතන 3ෙන් බෙදන්න. මේ පැත්තත් 3ෙන් බෙදන්න 48 බෙදීම 3 සමානයි n ඍණ 1 වැඩි කිරීම 3 බෙදීම 3. 3යි කැපිලා යනවා. මේ පැත්ත 3 බෙදුවා 16 වෙනවා. n ඍණ 1 සමානයි 16යි. එහෙනම් n සමානයි 17යි කියලා. එහෙනම් පද 17ක 17 වෙනි පදේ තමයි 49 වෙන්නේ. ඒ නිසා 17 වෙනි පදය 49. හරි. පස්වෙනි කොටස try කරලා බලන්න. right?